නැවතත් ලෝකයට හෙළයන්ගේ සත්‍ය පෙන්වීමට හැකියාව උදා වෙනවා. නැවත මේ බුද්ධ දේශයේ ලෝකයේම හෙළයන් රජ කරන කාලෙ අපාගත වෙන බලවත්ෝ අකුසල කර්මයට යටපත් වුණොත් එහෙම ඔබ අපාගත වී නැවත මේ මනුස්ස ලෝකෙට එන විට මෛත්‍රී බුද්ධ ශාසනයත් අවසන් වී හමාරයි. මාගේ දැක්ම අනුව මෛත්‍රී බුද්ධ ශාසනයෙන් පසු, ඒ කියන්නේ මේ භද්‍ර කල්පයෙන් පසු කල්පය බුද්ධ ශූන්‍ය කාලයක්. අවසානට ඔබ කරන්නේ මේ මහ පොළොවට පස් එකතු කිරීමක් පමණයි. ඒක නිසා මේ ආත්ම භවයේදී ඔබ මම ප්‍රාර්ථනා කරනවා මේ සුභා ධර්මයේ ආශිර්වාදයේ සත්‍යයේ බලයෙන් මේ විශ්වයේ විශ්ව මාතාවගේ ආශිර්වාදයේ සත්‍යයේ බලයෙන් විකෘති ආසාවන් වලින් පිරුණා වූ ඔබගේ සිතවිලි දාමය ඔබගේ පෙර අකුසල් කර්මයන් දුරුපත් වෙලා සියලු කුසල් අවදි වෙලා ඔබගේ විකෘති ආසාවන් ඔබගේ මනසෙන් දුරස් වෙලා බෞද්ධ දර්ශනය මූලික කරගෙන යහපත් සිතුම් පැතුම් ඔබගේ මනසේ තැන්පත් වේවා. ඔබ මේ ගෞතම බුද්ධ රාජ්‍යයේම නිවන් අවබෝධ කර ගැනීමට වීරය වඩන්නා වූ උත්තම මනුස්ස රත්නයක් බවට පරිවර්තනය වේවා. බුදුරජාණන් වහන්සේ නමක් කියන්නේ සියලු දෙව් මිනිසුන් කෙරෙහි අනුකම්පාව දැක්වූ මේ සුභා ධර්මයේ විසින් නිර්මාණය කරන්නා වූ ජීවය ශූන්‍ය කිරීම සඳහා උතුම් වූ නිවන් දොරටුව පසේ බුදුරජාණන් වහන්සේලා කියන්නේ මේ ඉපදීම මේ සසර ගමන ගැන කලකිරී ඉක්මන් භවයක දැන් මේ උතුම් වූ නිවන කියන දොරටුව අදටත් විවෘතව තියෙන මොහොතක්. ඒ කැප කරන්නා වූ අපරිමිත වෙහෙස වෙනුවෙන්, ඒ වින්දා වූ අපරිමිත දුක වෙනුවෙන් ඔබ මේ ආත්ම භවයේදීම ආයිබෝවන්, මම ලසිත. අද දින හෙළ හඬ නාලිකාව හරහා දේශෙන් කුමරු ඔබ නිවන කරා ගෙන යන්නේ කොහොමද? ඒ වගේම මේ බුද්ධත්වයේ හා පසේ බුද්ධත්වයේ කියන්නේ කුමක්ද යන කරුණු පාදක කරගෙන ඔබ හමුවේ තොරතුරු ලබා දීමට සූදානම්. මේ අනාගතයේදී අධ්‍යාත්මී නායකයෙක් බිහිවීමට ලොකු හේතු කාරණාවක් තියෙනවා. අපි අතීතයේ අධ්‍යයනය කරවුවොත් එහෙම අතීතයේ මේ බුද්ධ දේශයේ රහතන් වහන්සේලා දහස් ගණනක් පිරිච්ච පිම්බීමක්. අද වෙන විට රහතන් වහන්සේලා මේ අතේ ඇඟිලි ගානටවත් හොයාගන්න බැරි තරම්. ඒකට අද සමාජයේ බැලුවොත් එහෙම පන්සල් දහස් ගාණක් තියෙනවා, ස්වාමින් වහන්සේලා ලක්ෂ ගාණක් ඉන්නවා. ඒත් රහතන් වහන්සේලා හොයාගන්න බැරි තරම් හරිම අල්පයි. ඒකට හේතුවක් තියෙනවා. අතීතයේ අධ්‍යයනය කරවුවොත් එහෙම ස්වාමින් වහන්සේලා කියන්නේ භාවනාවත් එක්ක ජීවිතය ගොඩනගාගත්ත ආධ්‍යාත්මික සත්‍යයකින් හිබි පුද්ගලයා. අද වර්තමානයේ අධ්‍යයනය කෙරුවොත් එහෙම මම මේ කියන්නේ සියලු ස්වාමින් වහන්සේලා කියලා නෙමෙයි, මම මේ කියන්නේ සියලු ස්වාමින් වහන්සේලා කියලා නෙමෙයි, ඒ වගේම ස්වාමින් වහන්සේලාට විරුද්ධව කතා කරනවත් නෙමෙයි. මම මේ මගේ දැක්මට අනුව පේන කරුණක් විග්‍රහ කරනවා විතරයි. කිසිම ස්වාමින් වහන්සේ නමකට අපහාස කිරීමක් නොවේ. මේ කියන්නේ සියලු ස්වාමින් වහන්සේලා පිළිබඳ නොවේ. අද සමාජයේ අධ්‍යයනය කිරීමේදී බහුලව ස්වාමින් වහන්සේලා විසින් සිදු කරනු ලබන්නේ තමන් ඉන්න භූමිය නිර්මාණය කර ගැනීම පමණයි. ඒ භූමිය නිර්මාණ කර ගැනීම කවදාවත් නිම නොවන දෙයක්. ඔබ ඔබේ පරිසරයේ අධ්‍යයනය කරලා බලන්න ඒ නිර්මාණයන් අවසන් වෙන දවසක් තියෙනවද කියලා. සුභා ධර්මයේ පන්සල් භූමියෙන් ඉවත් වෙනවා. කොන්ක්‍රීට් වනාන්තර පන්සල් භූමියට ඇතුල් වෙනවා. ඒ නිර්මාණයත් එක්ක ඒ ස්වාමින් වහන්සේලාට මේ මිනිසුන්ට ධර්මයේ දේශනා කරන්න අවස්ථාවක් උදා වෙන්නේ නැහැ. ඒ වගේම මේ මිනිසුන්ට ධර්ම මාර්ගය පෙන්වීමට අවස්ථාවක් උදා වෙන්නේ නැහැ. ඒ වගේම මේ නිර්මාණත් එක්ක ඒ ස්වාමින් වහන්සේලාට භාවනාවත් එක්ක ගොඩනැගෙන අධ්‍යාත්මික ජීවිතය ගොඩනගා ගැනීමට අවස්ථාවක් උදා වෙන්නේ නැහැ. පුරාණයේ අධ්‍යයනය කරවුවොත් එහෙම ස්වාමින් වහන්සේලා මේ සුභා ධර්මයට අනුගත වෙමින් සුභා ධර්මයේ ආස්වාදයේ විඳිමින් භාවනාවත් එක්ක ජීවිතය ගොඩනගාගෙන අධ්‍යාත්මික සත්‍යයකින් හෙබි ස්වාමින් වහන්සේලා අතීතයේ හිටියේ. එතකොට ඒ ස්වාමින් වහන්සේලා ළඟට අතීතයේදී යම් පුජ්‍යලයක් ගියොත් එහෙම ඔහු ඒ ස්වාමින් වහන්සේ ළඟට එන පුජ්‍යලයා මොන වගේ පුජ්‍යලයක්ද, පෙර උප්පත්ති භවයන් වල මොන වගේ තැනකද හිටියේ, මොකද්ද සසරේ කරපු බලවත් අකුසල කර්මය, ඒ වගේම සසරේ කරපු මොකද්ද බලවත්ම කුසල කර්මය කියලා ඒ ස්වාමින් වහන්සේලාට හඳුනා ගැනීමට හැකියාව උදා වෙනවා. ඒ වගේම ඔහුගේ මනස සිතුවිලි අධ්‍යයනය කිරීමට හැකියාව උදා වෙනවා. ඒ වගේම ඔහුට වර්තමානයේ තියෙන ගැටලු හරියට අවබෝධ කර ගැනීමටත්
ඒ පිළිබඳ හරි දැනීමක් ලබා ගැනීමටත් හැකි වෙනවා. මේ හැකි වෙන්නේ සුභා ධර්මයට අනුගත වෙමින් භාවනාවත් එක්ක මේ අධ්‍යාත්මීය ජීවිතය වර්ධනය කර ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන්. එතකොට ඒ ස්වාමින් වහන්සේලාට ඒ ළඟට එන පුජ්‍යලයන්ට පෙර භවයන්හි කරපු අකුසල් කර්මයන්ට අනුරූපව කුසල් වඩන්න මඟ පෙන්වලා ඔහුගේ සසරේ කුසල් බලවත් කරලා ඔවුන්ගේ හිත ධර්මයේ පිහිටවීමට හැකියාවක් උදා වෙනවා. කියන්නේ ඕනෝන්ට සරිලන පරිදි ඒ ස්වාමින් වහන්සේලා ධර්මයේ දේශනා කිරීමක් සිදු වෙනවා. අප අද සමාජයේ මිනිසුන් අධ්‍යයනය කරවුවොත් එහෙම සෑම දිනාටම අප කතා කරන සෑම දෙයක්ම සමානව තේරෙන මනුස්ස කොට්ටාසයක් නෙමෙයි ඉන්නේ. එක එක්කෙනාගේ බුද්ධි මට්ටම වෙනස්. යම් දෙයක් යම් පුජ්‍යලයකට පහදා දීමේදී ඔහුගේ බුද්ධි මට්ටමට අනුරූපව ඔහුට තේරුම් ගැනීමට හැකි වෙන පරිදි තමයි ඔහුට ඒ කරුණු පහදා දිය යුත්තේ. එතකොට අද වර්තමානයේ වෙන විට බොහෝ ස්වාමින් වහන්සේලා භාවනාවත් එක්ක මේ අධ්‍යාත්මීය සත්‍ය මේ සුභා ධර්මයට අනුගත වීම සිදු නොකරන නිසා මේ ස්වාමින් වහන්සේලා ගාවට එන පුජ්‍යලයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට මේ ස්වාමින් වහන්සේලාට හැකියාව උදා වෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට තේරුම් කර දිය යුතු නියම කරුණ මේ ස්වාමින් වහන්සේලාට ඔවුන්ට තේරුම් කර දීමට හැකියාවක් උදා වෙන්නේ නැහැ. ඒ වගේම අද කාලයේ ස්වාමින් වහන්සේලාට යම් අධ්‍යාත්මික සත්‍යයක් නොමැති නිසා ඔවුන්ගේ සිතේ තියෙනා වූ විකෘති ආසාවන් වෙනුවට ධර්මානුකූලව සිතුවිලි පහළ කිරීමට හැකියාව උදා වෙන්නේත් නැහැ. ඒ වගේම මේ සුභා ධර්මයේ පන්සල් භූමියෙන් ඉවත් කරලා කොන්ක්‍රීට් වනාන්තර නිර්මාණය කිරීම නිසා මේ සුභා ධර්මයේ ආශිර්වාදයද ඒ ස්වාමින් වහන්සේලාට ලැබෙන්නේ නැති වෙලා තියෙනවා. මෙන්න මේ කාරණාව පදනම් කරගෙන අද වර්තමානයේදී රහතන් වහන්සේලා මේ අතේ ඇඟිලි ගානටත් නැතිතරම් බවට පරිවර්තනය වෙලා තියෙනවා. අපි බුදුරජාණන් වහන්සේලා අධ්‍යයනය කෙරුවොත් එහෙම බුදුරජාණන් වහන්සේලා ධර්මයේ දේශනා කිරීමේදී තමන් ළඟට එන පුජ්‍යලයන් අධ්‍යයනය කිරීමක් සිදු කරනවා. එතකොට මෙවුන්ගේ මානසික තත්ත්වය කොහොමද? මොහුන්ගේ බුද්ධි මට්ටම කොහොමද? මොහුන්ගේ පෙර උප්පත්ති භවයන් වල කරන්නා වූ අකුසල කර්මයන් මොනවද? පෙර උප්පත්ති භවයන් වල තියෙනා බලවත් කුසල කර්මයන් මොනවද? එතකොට බුදුරජාණන් වහන්සේලා විසින් ධර්මයේ දේශනා කිරීමේදී ඔවුන්ගේ මානසික මට්ටම අනුව, ඔවුන්ගේ බුද්ධි මට්ටම අනුව ධර්මයේ දේශනා කිරීමක් හෝ ධර්ම කරුණක් ඔහුට පැහැදිලි කර දීමක් තමයි සිදු වෙන්නේ. ඒත් එක්කම ඔවුන්ගේ අකුසල් දුරුපත් වෙලා පෙර බලවත් වූ කුසල කර්මයන් අවදි වෙලා ඔහුගේ බුද්ධි මට්ටමට අනුරූපව ඔහුට ධර්ම කරුණු පහදා දීම නිසා ඒ ධර්ම කරුණු ඔහුට වටහා ගැනීමට අවස්ථාව උදා වෙනවා. ඒත් එක්කම ඔහුගේ මනසේ තිබ්බ විකෘති ආසාවන් දුරුපත් වෙලා ධර්මානුකූල සිතුවිලි පහළ වීමක් සිදු වෙනවා. ධර්මයේ සොයන්නෙකු බවට පරිවර්තනය වෙලා වීරය වඩලා උතුම් වූ නිවන කරා යෑමට ඔහුන්ට අවස්ථාවක් උදා වෙනවා. මෙන්න මේ කාරණාව පදනම් කරගෙන අනාගතයේදී පහළ වෙන අධ්‍යාත්මී නායකයා හෙවත් මහබෝසතාණන් වහන්සේ මනුස්ස ලෝකෙට වැඩම කරලා තියෙනවා. මේ වැඩම කිරීමට හේතුව ගෞතම බුදු පියාණන් වහන්සේ විසින් විවෘත කරන්නා වූ මේ උතුම් වූ නිවන් දොරටුවේ විවෘත තියෙන අවස්ථාවේදීත් උතුම් වූ නිවන කරා මිනිසුන්ට යන්න බැරි වෙන තරමට මිනිසුන්ගේ හිත අධාර්මික වෙලා විකෘති ආසාවන් වලට අසු වෙලා තියෙන මොහොතක ඒ මනස ධර්මානුකූල සිතුවිලි පහළ කරලා උතුම් වූ නිවන කරා යෑම සඳහා ඔවුන්ට මඟ පෙන්වීම සඳහා තමයි මේ මනුස්ස රත්නය මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔහු හරහා සිදුවෙන්නේ ඔහුගේ සත්‍යී නවදිවීමත් එක්ක මේ සුභා ධර්මයේ විසින් මේ විශ්ව මාතාව විසින් තම දරුවාගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් මේ සුභා ධර්මයේ පෝෂණය කරලා මේ සියලු මිනිසුන්ගේ කුසල් සත්‍යයේ බලයෙන් ඔවුන්ගේ සිත් තුළ ධර්මානුකූල සිතුවිලි පහළ කිරීමක් සිදු වෙනවා. ඒ වගේම ඔහු කරා එන පුජ්‍යලයන්, මේ කියන්නේ මේ ආධ්‍යාත්මික නායකයා කරා එන පුජ්‍යලයන් අද මේ ආධ්‍යාත්මික නායකයා ඔහුව හඳුනා ගැනීමට ලක් කරනවා. හඳුනා ගැනීමත් එක්ක ඔවුන් පෙර උප්පත්ති භවයන්හි කරන්නා ලද අකුසල කර්මයන් ඔවුන්ට මනාව පැහැදිලි කර දීමක් සිදු කරනවා. ඒත් එක්කම ඔහු පෙර භවයන්හි කරන්නා ලද කුසල කර්මයන් ඔහුට පැහැදිලි කර දීමක් වෙනවා. ඒත් එක්කම අර අකුසල කර්මයන්ට අනුරූපව වැඩි යුතු කුසල කර්මයන් ඔවුන්ට මනාව පැහැදිලි කර දීමක් සිදු වෙනවා. ඉන්පසු ඔවුන්ගේ මනස ධර්මයේ පිහිටීමක් වෙනවා. ඔවුන් මේ ධර්මයේ පිහිටීමත් එක්ක ඔවුන්ගේ පෙර අකුසල් කර්මයන් දුරුපත් කිරීම සඳහා මේ ආත්ම භවයේදී කුසල් වැඩිවීමක් සිදු වෙනවා. මේ කුසල් වැඩිවීමත් එක්ක ඔහුගේ සිතේ විකෘති ආසාවන් දුරුපත් වෙලා මේ ආත්ම භවයේදීම උතුම් වූ නිවන කරා ළඟා වීම සඳහා වීරිය වඩන පුද්ගලයන් බවට පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ සියලු මිනිසුන්ට මෛත්‍රී කරන මේ ආත්ම භවයේදීම උතුම් නිවන කරා යෑම සඳහා වීරිය වඩන මනුස්ස කොට්ටාසයක්
නිර්මාණය වීමක් සිදු වෙනවා. මම මේ කියන්නේ මේ ලෝකේ ඉන්න සියලුම දෙනා නිවන කරා යන මනුස්ස කොට්ටාසයන් බවට පරිවර්තනය වෙනවා කියලා නෙමෙයි. බොහෝ දෙනෙක් මේ ආත්ම භවයේදී උතුම් වූ නිවන කරා යන මනුස්ස කොට්ටාසයන් බවට වීරය වඩන පුද්ගලයන් බවට පරිවර්තනය වීමක් සිදු වෙනවා. මේ වීරය වැඩිීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ පෙර අකුසල කර්මයන් දුරුපත් වෙලා පෙර උප්පත්ති භවයන්හි කරන ලද කුසල කර්මයන් අවදි වෙලා මේ ගෞතම බුද්ධ රාජ්‍යයේදී හෝ මතු භවයන්හි හොඳ තැන්වල උප්පත්තිය ලැබෙමින් මෛත්‍රී බුද්ධ ශාසනය දක්වා ඔහුගේ ජීවිතයේ ඇදී ගොත් මෛත්‍රී බුද්ධ ශාසනයේදී හෝ ඔවුන්ට උතුම් වූ නිවන කරා යෑමට අවස්ථාවක් උදා වෙනවා. ඒ කියන්නේ මතු භවයන්හිදී අපාගත නොවි අපාගත වෙන පාප කර්මයන්ට හසු නොවි හොඳ උප්පත්ති භවයන් කරා ගොස් මෛත්‍රී බුද්ධ ශාසනයේදී හෝ ඔවුන්ට නිවන කරා යෑමට අවස්ථාව උදා වෙනවා. මේ අධ්‍යාත්මී නායකයාගේ සත්‍යයෙන් විරවීමත් එක්කම මිනිසුන්ගේ හිත් තුළ ධර්මානුකූල සිතුවිලි පහළ වීමත් එක්ක බෞද්ධ දර්ශනය මූලික කරගෙන පෙර මේ රට ගොඩනැගුණු ආකාරයටම කුසිකර්මාන්තයේ මූලික කරගෙන සුභා ධර්මයේ මෙන්ම මේ සතා සිව්පාවද ආරක්ෂා කරන සංවර්ධනය කරා ගොඩනැගෙන සංවර්ධනය කරා ගොඩනැගුණු රටක් බවට මේ රට පත් වීමට ලක් වෙනවා. ඒ වගේම නැවතත් ලෝකයට හෙළයන්ගේ සත්‍ය පෙන්වීමට හැකියාව උදා වෙනවා. නැවත මේ බුද්ධ දේශයේ ලෝකයේම හෙළයන් රජ කරන කාල සීමාවක් බවට මේ අනාගතයේදී පරිවර්තනය වීමක් සිදු වෙනවා. මේ යුරෝපයේ රටවල් මේ රටට ගෞරව කරන තත්ත්වයට මේ රට නිර්මාණය වීමක් සිදු වෙනවා. මේක සිදුවන්නේ ගෞතම බුදු පියාණන් වහන්සේගේ සත්‍ය ධර්මයට අනුව මෛත්‍රියත් එක්ක ගොඩනැගෙන මනුස්ස කොට්ටාසයක් කරා අනාගතයේදී වෙන විපර්යාසයක්. ඔබ මොහොතක් සිතන්න මේ මනුස්ස ජීවිතය ලැබීමත් හරිම අහඹු සිදුවීමක්. ඔබ දැන් මේ මනුස්ස ජීවිතය ලබා සිටින කාල සීමාව ගෞතම බුදු පියාණන් වහන්සේ විසින් විවෘත කරන්නා වූ නිවන් දොරටුව තවත් වසර 2500කට ආසන්න කාල සීමාව තියෙන කාල සීමාවක තමයි මේ ඔබ උප්පත්තිය ලැබලා තින්නේ. ඒ කියන්නේ බුද්ධ කාලයක තමයි ඔබ මේ උප්පත්තිය ලබා තින්නේ. එතකොට මේ මනුස්ස ජීවිතය ලැබීමත් හරිම අහඹු සිදුවීමක්. ඔබ මේ ආත්ම භවයේදීම උතුම් වූ නිවන ළඟා කර ගැනීම සඳහා පුළුවන් සෑම විටම වීරිය වඩන්න. තවත් වසර 2500ක ආසන්න කාලයක් තමයි මේ ගෞතම බුද්ධ රාජ්‍යයේ නිවන් අවබෝධ කර ගැනීම සඳහා වාසනා සත්‍ය උදා වෙන්නේ. ඔබ මේ ආත්ම භවයේදී උතුම් වූ නිවන ළඟා කර ගැනීම සඳහා වීරිය වැඩුවේ නැත්නම් මේ ආත්ම භවයෙන් පසු ආත්ම භවයකදී හෝ ඔබ බැරි වෙලාවත් අපාගත වෙන බලවත්ෝ අකුසල කර්මයට යටපත් වුණොත් එහෙම ඔබ අපාගත වී නැවත මේ මනුස්ස ලෝකෙට එන විට මෛත්‍රී බුද්ධ ශාසනයත් අවසන් වී හමාරයි. මාගේ දැක්ම අනුව මෛත්‍රී බුද්ධ ශාසනයෙන් පසු, ඒ කියන්නේ මේ භද්‍ර කල්පයෙන් පසු කල්පය බුද්ධ ශූන්‍ය කාලයක්. ඉන්පසු කල්පය බුදවරු දෙන්නේ පහළ වෙන කල්පයක්. එතකොට ඔබ බැරි වෙලාවත් අපාගත වුණොත් මේ මෛත්‍රී බුද්ධ ශාසනයත් නිම වෙලා ඔබ එන්නේ බුද්ධ ශූන්‍ය කාලයක තමයි මේ මනුස්ස ලෝකෙට එන්නේ. එහෙම වුණොත් එහෙම ඔබ මේ අනන්ත වූ සසරේ අසංකීය කල්ප ගණන් අපරිමිත වූ දුක් විඳිමින් ඉපදි මැරිමින් අවසානට ඔබ කරන්නේ මේ මහ පොළොවට පස් එකතු කිරීමක් පමණයි. ඒක නිසා මේ ආත්ම භවයේදී ඔබ දැඩිව මේ ගෞතම බුද්ධ රාජ්‍යයේම නිවන් අවබෝධ කර ගැනීම සඳහා වීරිය වඩන්න. ඔබට මේ ආත්ම භවයේදී හෝ මේ ගෞතම බුද්ධ රාජ්‍යයේදී නිවන් අවබෝධ කර ගැනීමට වාසනාව නොවුනත් වඩන්නා වූ වීරයේ කුසලයේ බලයෙන් මතු භවයන්හි හොඳ උප්පත්ති භවයන් කරා ඔබගේ ආත්ම භවයේ නිර්මාණය වී මෛත්‍රී බුද්ධ ශාසනයේදී හෝ ඔබට උතුම් වූ නිවන කරා යෑමට අවස්ථාව උදා වේවි. මම ප්‍රාර්ථනා කරනවා මේ සුභා ධර්මයේ ආශිර්වාදයේ සත්‍යයේ බලයෙන් මේ විශ්වයේ විශ්ව මාතාවගේ ආශිර්වාදයේ සත්‍යයේ බලයෙන් විකෘති ආසාවන් වලින් පිරුණා වූ ඔබගේ සිතවිලි දාමය ඔබගේ පෙර අකුසල් කර්මයන් දුරුපත් වෙලා සියලු කුසල් අවදි වෙලා ඔබගේ විකෘති ආසාවන් ඔබගේ මනසෙන් දුරස් වෙලා බෞද්ධ දර්ශනය මූලික කරගෙන යහපත් සිතුම් පැතුම් ඔබගේ මනසේ තැන්පත් වේවා. ඔබ මේ ගෞතම බුද්ධ රාජ්‍යයේම නිවන් අවබෝධ කර ගැනීමට වීරය වඩන්නා වූ උත්තම මනුස්ස රත්නයක් බවට පරිවර්තනය වේවා. ඔබ මෙන්ම අනිත් මිනිසුන්ද මේ ගෞතම බුද්ධ රාජ්‍යයේ නිවන් අවබෝධ කර ගැනීමට වීරය වඩන්නා වූ මනුස්ස කොට්ටාසයක් බවට පරිවර්තනය කිරීම සඳහා ඔවුන්ට සත්‍යයක් වීමට ඔවුන්ට මඟ පෙන්වීමට හැකි
මිනිස්සෙක් බවට පරිවර්තනය වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. මේ සුභා ධර්මයේ ආශිර්වාද සත්‍යයෙන් ඔබගේ සියලු පෙර කුසල් අවදි වේවා. මේ උතුම් වූ ගෞතම බුද්ධ රාජ්‍යයේ ඔබට උතුම් වූ නිවන කරා යෑමට සුභා ධර්මයේ මේ විශ්ව මාතාවගේ ආශිර්වාදය ඔබට නිරතුරුවම ලැබේවා. ඔබ පිටුපසින් සිටින්නා අනිත් මිනිසුන්ටද ඔබට මඟ පෙන්වීමට වීරිය සත්‍ය මේ සුභා ධර්මයේ ආශිර්වාද සත්‍යයෙන් ඔබට නිරතුරුවම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. මේ ජීවයේ සුභා ධර්මයේ විසින් මේ මිනිස්යන් නිර්මාණය කිරීමක් කරනවා. සුභා ධර්මයෙන් මනුස්ස ජීවය නිර්මාණය කිරීමත් එක්ක මේ ජීවයේ විසින්, ඒ කියන්නේ මේ මිනිස්යා විසින් සුභා ධර්මයේ විනාශ කිරීමක් වෙනවා. සුභා ධර්මයේ විනාශ කිරීමත් එක්ක සුභා ධර්මයේ හරහා දසපාරමිතා වලින් පරිපූර්ණ වූ මේ මාර බලවේගය විසින් මේ මිනිස්යන්ගේ මනසේ සිතේ විකෘති ආසාවන් පිළිබඳ විකෘති ආසාවන් ඇති කරලා මේ අනන්ත වූ සසරට ඇලීමක් ඇති කරනවා. ඒ ඇලීමේ ප්‍රතිඵලයක් ලෙස සතර අපාය යමින් අනන්ත වූ සසරේ අසංකේය කල්ප ගණන් ඉපදි මෙරි මේ මහ පොළොවට පස්වෙවි නිමක් නැති අනන්ත සසරේ ඉපදෙමින් මැරෙමින් මේ ජීවිතය පවත්වා ගැනීමක් සිදු වෙනවා. ඉන්පසු සුභා ධර්මයේ විසින් නිර්මාණය කරන්නා වූ මේ ජීවය ශූන්‍ය කිරීම සඳහා සුභා ධර්මයේ විසින්ම යම් මනුස්ස කොට්ටාසයක් තෝරාගෙන ඔවුන්ට ජීවිතය පිළිබඳ මනා අවබෝධයක් ලබා දෙනවා. ඔවුන්ගේ ජීවිතය අසාර්ථක කරමින් ඔවුන්ට ජීවිතය පිළිබඳ මනා අවබෝධයක් ලබා දෙනවා. ඒ ජීවිතය පිළිබඳ ඔවුන් මනා අවබෝධයක් ලබා ගැනීමත් එක්කම සුභා ධර්මයේ විසින් ඔහුගේ මනසේ සිතුවිල්ලක් ගොඩ කරනවා. මේ අනන්ත වූ සසරේ ඉපදි මෙරි මේ යන සියලු මිනිසුන්ගේ ඉපදීම කියන එක නැති කිරීම සඳහා දසපාරමිතා පරිපූර්ණ කරලා උතුම් මේ බුද්ධත්වයේ කරා යන්න කියලා. ඉන්පසු ඒ උතුම් වූ මනුස්ස රත්නය සියලු දෙව් මිනිසුන් කෙරෙහි අනුකම්පා කරලා ඔහුගේ ජීවිතය කැප කරමින් ලේ මස් නහර දන් දෙමින් අනන්ත වූ මේ සසරේ ඉපදි මෙරි සතර අපාය යමින් දිව්‍යතල බ්‍රහ්මතල මේ සෑම තැනම උප්පත්තිය ලැබමින් දසපාරමිතා සම්පූර්ණ කිරීම සඳහා අපරිමිත වූ වෙහෙසක් දරනවා. මේ ඔවුන් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කිරීමත් එක්කම මේ මාර බලවේග ආවේශ වී ඔවුන්ගේ ගහණයෙන් මේ මිනිසුන් මිදේ කියලා බයට මේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන්නා වූ මේ උත්තම පුරුෂ රත්නයේ මනසේ සිතේ විකෘති ආසාවන් ඇති කරලා මේ අනන්ත වූ සසරේ ඔහු ඇලීමක් ඇති කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු අසංකීය කල්ප ගණන් මේ දසපාරමිතා පරිපූර්ණ කර ගැනීම සඳහා අනන්ත වූ මේ සසරේ ඇදීමක් වෙනවා. ඔවුන් මේ සසරේ දසපාරමිතා පරිපූර්ණ කරගෙන අනන්ත වූ සසරේ ගමන් කරන අවස්ථාවේදී සියලු දෙවි දේවතාන්ගේ ආශිර්වාදය වුන්ට හිමි වෙනවා. ඒ දෙවි දේවතාන්ගේ ආශිර්වාදය හිමි වීමට හේතුව නම් දෙවියන්ටද මේ අනන්ත වූ සසරෙන් එතර වෙන්න බැරුව ඉන්නේ. එතකොට මේ සියලු දෙව් මිනිසුන්ට අනන්ත වූ සසරෙන් එතර වෙන්න තියෙන විකල්පය යම් කෙනෙක් බුද්ධත්වයට පත් වූ පසු ඒ උතුම් වූ බුද්ධත්වයට පත් වූ උත්තම පුරුෂ රත්නය හරහා නිවන කරා යෑම තමා මේ සියලු දෙනාගේ අදිෂ්ඨානය. අන්නේ කාරණාව පදනම් කරගෙන සියලු දෙවි දේවතාවෝ සියලු බ්‍රහ්ම දේවතාවෝ මේ උතුම් වූ මනුස්ස රත්නයේට දසපාරමිතා පරිපූර්ණ කිරීම සඳහා ඔහුට ආශිර්වාද ලබා දෙනවා. ඔහුට සත්‍යයෙන් ලබා දෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස සියලු දෙව් මිනිසුන් වෙනුවෙන් අනුකම්පා කරලා අනන්ත වූ අපරිමිත වූ දුක් විඳමින් දසපාරමිතා පරිපූර්ණ කරනවා. දසපාරමිතා පරිපූර්ණ කිරීමෙන් පසු මේ මනුස්ස ලෝකයට නැවත වැඩම කරලා උතුම් වූ බුද්ධත්වයේ කරා ළඟා වෙනවා. කියන්නේ සුභා ධර්මයේ විසින් නිර්මාණය කරන්නා වූ ජීවය සුභා ධර්මයේ විසින්ම ශූන්‍ය කිරීම සඳහා මනසට සිතුවිලි පහළ කරා වූ ඒ උත්තම පුරුෂ රත්නය දසපාරමිතා පරිපූර්ණ කරමින් මේ සුභා ධර්මයේ අභිභවමින් උතුම් වූ නිවන් දොරටුව විවෘත කිරීමක් කරනවා. ඒ නිවන් දොරටුව විවෘත කිරීමත් එක්කම අසංකේය ගණන් සියලු දෙව් මිනිසුන්ට මේ මනස සිත සුභා ධර්මයට අනුගත කරගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් බුදු පියාණන් වහන්සේලා විවෘත කරා වූ නිවන් දොරටුව හරහා ඔවුන්ගේ ඉපදීම කියන එක නැති කිරීමට අවස්ථාවක් උදා වෙනවා. මේ දුක නැවත හට නොගැනීම කරා රැගෙන යාමට ඔවුන්ට අවස්ථාවක් උදා වෙනවා. ඉපදීම නැති කිරීම සඳහා නැවත මතු භවයක් කරා ජීවය ඇදී නොයාම දක්වා ඔවුන්ගේ ජීවිතේ රැගෙන යාමට ඔවුන්ට අවස්ථාවක් උදා වෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් කියන්නේ සියලු දෙව් මිනිසුන් කෙරෙහි අනුකම්පාව දැක්වූ මේ සුභා ධර්මයේ විසින් නිර්මාණය කරන්නා වූ ජීවය ශූන්‍ය කිරීම සඳහා උතුම් වූ නිවන් දොරටුව විවෘත කරන්නා වූ උත්තම පුරුෂ රත්නයකට තමයි බුදුරජාණන් වහන්සේ නමක් කියන්නේ.
ඒ වගේම පසේ බුද්ධත්වය. පසේ බුදුරජාණන් වහන්සේලා කියන්නේ මේ ඉපදීම මේ සසර ගමන ගැන කලකිරී ඉක්මන් භවයකදී නිවන් අවබෝධ කර ගැනීම සඳහා පසේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන්නා වූ උත්තම පුරුෂ රත්නයක්. ඔවුන් පසේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කිරීමෙන් පසු ඔවුන්ගේ පාරමිතා පරිපූර්ණ කිරීමෙන් පසු බුද්ධ ශූන්‍ය කාලයක පසේ බුද්ධත්වයේ ලබා මේ සංසාර ගමනින් එතර වීමක් සිදු වෙනවා. පසේ බුදුරජාණන් වහන්සේලාට මේ දෙව් මිනිසුන් සසර ගමනින් එතර කිරීම සඳහා නිවන් දොරටුව විවෘත කිරීමට හැකියාවක් උදා වෙන්නේ නැහැ. පසේ බුදුරජාණන් වහන්සේලාට හැකිවන්නේ ඔව් මෙතෙක් ආපු ගමන පිළිබඳව මිනිසුන්ට පැහැදිලි කර දීමට තමයි හැකියාව උදා වෙන්නේ. එතකොට මිනිසුන් ධර්ම මාර්ගයට යොමු කිරීමට හැකියාව උදා වෙනවා. හැබැයි ඔවුන්ව නිවන කරා රැගෙන යාමට පසේ බුදුරජාණන් වහන්සේලාට හැකියාවක් උදා වෙන්නේ නැහැ. පසේ බුදුරජාණන් වහන්සේලා කියන්නේ මේ සසර ගැන කලකිරීමක් ඇති වී ඉක්මන් භවයකදී නිවන අවබෝධ කර ගැනීම සඳහා පසේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන්නා වූ උත්තම පුරුෂ රත්නයන්. ඔබ හිතන්න පුළුවන් පසේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කිරීමෙන් පසු ඉක්මන් භවයකදී කොහොමද නිවන අවබෝධ කරගන්නේ කියලා. අපි බුද්ධ කාලයක නිවන් අවබෝධ කර ගැනීම සඳහා ප්‍රාර්ථනා කරවුවොත් එහෙම බුද්ධ කාලයක් එනතුරුම ඉන්න ඕන නිවන කරා යන්න. හැබැයි පසේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කිරීමෙන් පසු ඔහුගේ පාරමිතා පරිපූර්ණ කිරීමෙන් පසු බුද්ධ ශූන්‍ය කාලයක පසේ බුද්ධත්වයේ ලබා මේ සංසාර ගමනින් එතර වීමට පසේ බුදුරජාණන් වහන්සේලාට හැකියාව තියෙනවා. මේ විශ්වයේ අධ්‍යයනය කරවුවොත් එහෙම බුද්ධ කාල සීමාවට වඩා තියෙන්නේ බුද්ධ ශූන්‍ය කාලය. එතකොට අපි බුදුරජාණන් වහන්සේගේ ශාසනයකදී හෝ බුද්ධ කාල සීමාවකදී නිවන් අවබෝධ කර ගැනීම සඳහා ප්‍රාර්ථනා කිරීමෙන් පසු බුද්ධ කාලයක් එනතුරු ඉන්න වෙනවා අපට මේ නිවන කරා යෑමට. හැබැයි පසේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කිරීමෙන් පසු අවශ්‍ය පාරමිතා පරිපූර්ණ කිරීමෙන් පසු බුද්ධ ශූන්‍ය කාලයක පසේ බුද්ධත්වයේ ලබා මේ සංසාර ගමනින් ඒ උත්තම පුරුෂ රත්නයන්ට ඊතර වීමට වාසනා සත්‍යයක් උදා වෙනවා. එතකොට පසේ බුදුරජාණන් වහන්සේලා හා බුදුරජාණන් වහන්සේලා අතර වෙනස බුදුරජාණන් වහන්සේලා කියන්නේ සියලු දෙව් මිනිසුන් වෙනුවෙන් අනුකම්පා කරලා සියලු දෙව් මිනිසුන්ට මේ ඉපදීම කියන එක ශූන්‍ය කිරීම සඳහා නිවන් දොරටුවක් විවෘත කරන්නා වූ උත්තම පුරුෂ රත්නයක්. පසේ බුදුරජාණන් වහන්සේලා කියන්නේ මේ අනන්ත වූ සසරේ ඉපදීම පිළිබඳ අපරිමිත වූ කලකිරීමට ලක් වෙලා ඉක්මන් භවයකදී නිවන් අවබෝධ කර ගැනීම සඳහා පසේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන්නා වූ උත්තම පුරුෂ රත්නයන් වහන්සේලා. ඔබ මතක තබා ගන්න අනිත් බුදුරජාණන් වහන්සේලා වගේම මේ ගෞතම බුදු පියාණන් වහන්සේත් අනන්ත වූ සසරේ මේ අපරිමිත වූ දුක විඳේ ඔබ වෙනුවෙන් මේ මිනිසුන් වෙනුවෙන් මේ සියලු මිනිසුන් වෙනුවෙන් අනුකම්පා කරලා තමා ගෞතම බුදුරජාණන් වහන්සේත් අනන්ත වූ සසරේ මේ අපරිමිත වූ දුකක් විඳේ. නැත්තම් ගෞතම බුදු පියාණන් වහන්සේටත් මීට කල්ප ගානකට පෙර මේ නිවන කරා ගොස් මේ ජීවය ශූන්‍ය කර ගැනීමට අවස්ථාව ඕන තරම් තිබුණා. ඒත් ගෞතම බුදු පියාණන් වහන්සේ අනිත් බුදු පියාණන් වහන්සේලා වගේම මේ දුක් විඳින සියලු මිනිසුන් සියලු දෙව් මිනිසුන් පිළිබඳ අනුකම්පාවක් දැක්වුවා. තමන්ගේ ජීවිතය ගැන නොහිතා තමන් විඳින දුක ගැන නොහිතා නිවන කරා යන්න අවස්ථාව තිබුණත් අපරිමිතව දුක් විඳිමින් මේ අනන්ත සසරේ දසපාරමිතා පරිපූර්ණ කරගනිමින් බුද්ධත්වයේ කරා ඇවිත් සුභා ධර්මයේ අභිබවා උතුම් වූ නිවන කියන දොරටුව විවෘත කරවුවා. දැන් මේ උතුම් වූ නිවන කියන දොරටුව අදටත් විවෘතව තියෙන මොහොතක්. ඒ කැප කරන්නා වූ අපරිමිත වෙහෙස වෙනුවෙන් ඒ වින්දා වූ අපරිමිත දුක වෙනුවෙන් ඔබ මේ ආත්ම භවයේදීම උතුම් වූ නිවන කරා යෑමට වීරය වඩන්න, සියලු මිනිසුන්ට අනුකම්පා සහගත බැල්මක් හෙලන්න, සියලු මිනිසුන්ට මෛත්‍රී වඩන්න, මුදල් පසුපස යන මිනිස්සෙක් බවට ඔබේ ජීවිතය පරිවර්තනය කරගන්න එපා. ජීවත් වෙන්න මුදල් අවශ්‍යයි. මුදල් අවශ්‍ය වූ පමණින් මුදල් කඳු ගොඩ ගහන්න ඔබේ ආත්මය පාවා දෙන්න එපා. ඔබට හැකි පමණින් අනිත් මිනිසුන්ටද උදව් කරමින් ඔබ පිටුපස ඉන්න මිනිසුන් ඔබ හා සමානව කැටිව මේ අනන්ත වූ සසරෙන් එතර වීමට ඔවුන්ටත් වීරියක් සත්‍යයක් ලබා දෙන්න. මම මේ කියන්නේ යම් ගමනක් යන පුජ්‍යලයක් යම් අධ්‍යාත්මික ගමනක් යන පුජ්‍යලයක් ඔබ පිටුපසින් එන මේ පිළිබඳ දැනුමක් නැති පුජ්‍යලයන්ට මේ පිළිබඳ දැනුමක් ලබා දීලා ඔවුනුත් මේ ගමනට සම්බන්ධ කරගන්න. ඒ සම්බන්ධ කරගන්නවත් එක්කම මේ සුභා ධර්මයේ ආශිර්වාදය උඹට නිරතුරුවම ලැබෙනවා. ඒ ලැබීමත් එක්ක ඔබගේ ගමන පසුපසට යනවට වඩා ඔබගේ ගමන ඉක්මන් වීමක් වෙන්නේ.
එතකොට ඔබට මේ දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා, මේ සුභා ධර්මයේ ආශිර්වාදය ලැබෙනවා. ඔබ තනියෙන් යන ගමනක් නිර්මාණය කරගන්න එපා. ඔබ පිටුපස ඉන්න මිනිසුන්ටද ආදර්ශයක් වෙමින් ඔවුන්ද ඔබ යන පාරට, ඔබ යන මාවතට ගන්න උත්සාහයක් දරන්න. ඔවුන්ද මේ නිවන කරා යෑමට ඔබට හැකි අවරින් මඟ පෙන්වීමක් කරන්න. මුදල් පසුපස යන ජීවියෙක් බවට පරිවර්තනය වෙන්න එපා. මුදලට ඔබේ ආත්මය පාවා දෙන්න එපා. ගෞතම බුදු පියාණන් වහන්සේගේ සත්‍ය ධර්මයට අනුව සියලු සත්‍යයන් කෙරෙහි මෛත්‍රිය පතුරන උතුම් වූ මිනිසෙක් බවට ඔබේ ආත්මය, ඔබේ ජීවිතය පරිවර්තනය කරගන්න. ඒ වගේම මම ප්‍රාර්ථනා කරනවා මේ ගෞතම බුදු පියාණන් වහන්සේ විවෘත කරන්නා වූ නිවන් දොරටුවේ විවෘත තියෙන මොහොතකදී ඔබගේ හිතේ අධර්මවාදී සිතුවිලි ඉවත් වෙලා ධර්මානුකූල සිතුවිලි පහළ වෙලා විකෘති ආසාවන් වලින් ඔබ මිදිලා නිවන කරා යන වීරයේ වඩන මිනිසෙක් බවට ඔබ පරිවර්තනය වෙලා මේ ආත්ම භවයේදීම උතුම් වූ නිවන කරා යෑමට මේ විශ්වයේ මේ සුභා ධර්මයේ මේ විශ්ව මාතාවගේ ආශිර්වාද සත්‍ය ඔබට නිරතුරුවම ලැබේවා. ඒ වගේම මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන් අවබෝධ කර ගැනීම සඳහා පාරමිතා පුරමින් පාරමිතා පරිපූර්ණ කර ගනිමින් යන ඔබ මතු භවයන්හි අපාගත නොවී කුසල් වඩමින් මෛත්‍රී බුද්ධ ශාසනය දක්වා ගොස් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ දෙපා නැමද මෛත්‍රී බුද්ධ ශාසනයේදී නිවන් අවබෝධ කර ගැනීමට මේ ආත්ම භවය වීරිය වඩන පාරමිතාවක් නිර්මාණය කරගන්න කුසලයේ බල සත්‍ය තවත් වැඩි කරගන්න ආත්ම භවයක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.